මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. ආගමික වෛරය ඇති කළ හිජාස් හිස්බුල්ලාට සහ පුත්තලම මද්රසා පාසලේ විදුහල්පතිට එරෙහිව නඩු පැවරේ. අසාද් සාලිට එරෙහිව සංවිධාන කීපයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි. ජාතික ධජය ඇතුළත් පාපිස්නය පිළිබඳව විදේශ අමාත්‍යාංශය වහා සොයා බලයි. හිලේ අලියතුන්ගේ හිඟය නිසා පෙරහැර මංගල්‍යයට ඇති ගැටලු ජනපතිගේ අවධානයට. තවත් කර්මාන්ත කීපයකට සහන දෙන ගැසට්ටුව ලබන සතියේ. පසුගිය රජයෙන් වත්මන් රජයට ලැබුණේ හිස් භණ්ඩාගාරයක් බව බැසිල් රාජපක්ෂ මහතා කියයි. ජපන් නගමැතිවරයා ඇමරිකාවේ සංචාරයකට සූදානම්. කොදෙව් කණ්ඩායම හමුවේ ධනුෂ්ක ගුණතිලක ඉනිම ඔසවයි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට රහස් පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ නීතිඥ හිජාස් හිස්බුල්ලාට සහ පුත්තලම මද්‍රසා පාසලේ විදුහල්පතිට එරෙහිව නීතිපතිවරයා පුත්තලම මහාධිකරණය හමුවේ නඩු පැවරිය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සිවිල් හා දේශපාලන සම්මුති පනත යටතේ වැරදි සිදු කළ ඇති බවට නීතිපතිවරයා විත්තිකරුවන්ට චෝදනා නගා ඇත. හිස්බුල්ලා විසින් පුත්තලම අල් සුහාරියා මද්‍රසා විද්‍යාලයේ සිසුන්ට ඊශ්‍රායල හා පලස්තීනිය අතර යුද්ධයේ වීඩියෝවක් පෙන්වා තිබේ. ඊශ්‍රායලයේ ක්‍රිස්තියානි පිරිස් අල්ලාගෙන සිටින්නේ අපේ පල්ලි බවත්, මෙරට කතෝලික අයට රිදවීමක් කිරීමෙන් එම රටවල පිරිස් බිය කළ හැකි බවත් හිස්බුල්ලා එහිදී ප්‍රකාශ කර තිබේ. එම සිසුන්ව වෙනස් කොට සැලකීම, එදිරිවාදිකම් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම, ආගමික වෛරය ඇති කිරීම හිස්බුල්ලා විසින් සිදු කර ඇතැයි චෝදනා එල්ල වේ. මෙම පුද්ගලයා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත උල්ලංඝනය කර ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසයි. සලීම් ખાන් මොහමඩ් ශාකීර් යන චූදිත සම්බන්ධයෙන් නැවතත් එම වරද සිදු කිරීමට අනුබල දීම සම්බන්ධයෙන්ද චෝදනා ඉදිරිපත් වෙනවා. අධිචෝදනා පත්‍රයේ සාක්ෂිකරුවන් 75ක් නම් කර තිබෙනවා මේ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට. එසේම සාක්ෂි ලැයිස්තුවේ ලේඛන 17ක් නම් කර තිබෙනවා. මෙරට ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කළ අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නයක් පිළිබඳව ඇමසෝන් වෙබ් අඩවියේ දැක්වෙන දැන්වීමක් පිළිබඳව මෑතකදී සමාජ මාධ්‍ය තුළ වාර්තා පළ වුණේ. ශ්‍රී ලංකා ෆ්ලැග් නන් ස්ලීප් ඩුමට් ලෙස ඇති මෙම වෙළඳ දැන්වීම සම්බන්ධයෙන් චීනයේ අදාළ නිෂ්පාදකයා සම්බන්ධ කරගන්නා ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය චීනයේ බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දී තිබේ. අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා මේ පිළිබඳව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ අවධානයද යොමු කර තිබේ. ඇමසෝන්හි වෙළඳ ප්‍රචාරක වෙබ් අඩවිය සමග මේ පිළිබඳව පසුබිමක් සිදු කරන්නයි ඔහු වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයටද උපදෙස් දී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වන විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා. අපිට දැනගන්නට ලැබුණා ශ්‍රී ලංකාවේ දජය සහිත බාත්රූම් මැට්ස් වගේක් හදලා ඇමේසෝන් කියන වෙළඳ සමාගමෙන් ඒවා අලෙවි කරන්නට කටයුතු කරනවායි කියලා. අපි අද උදේ ඒ දැනගච්ච ගමම්ම වහාම චීන තානාපතිතුමාට දැනුම් දුන්නේ සම්බන්ධව බීජිං නගරයේ තියෙන ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දුන්නා. ඒ වගේම ඇමේසෝන් කම්පැනි එකට කැලිෆෝනියාවේ තියෙන දැනුම් දුන්නා. නමුත් අපි ඒ ගත්ත ක්‍රියාමාර්ග නිසා මේ වන විට ඒ වෙළඳ දැන්වීම ඇමේසෝන් එකෙන් අයින් කරලා තියෙනවා. අපි නමුත් තවදුරටත් මේ සම්බන්ධව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. නැවත වතාවක් මේ වගේ ශ්‍රී ලංකාවේ දජය මේ වගේ වෙළඳ භාණ්ඩයකට යොදා ගැනීමට ඉඩ නොදීමට.
හීලේ අලියතුන්ගේ හිඟය නිසා පෙරහැර මංගල්‍ය පැවැත්වීමේදී මතුව ඇති ගැටලු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානයට යොමු වෙයි. මහා සංඝරත්නය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව අවධානය යොමු කළහ. ඊට කෙටිකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙලක අවශ්‍යතාවද උන්වහන්සේ පෙන්වා දුන්හ. පෙරහැර මංගල්‍ය අතීතයේ සිට පැවතෙන දේශීය ආගමික හා සංස්කෘතික උරුමයකි. අද පැවති සාකච්ඡාවට මහා සංඝරත්නය මෙන්ම හීලේ අලියතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතයෝද එක්ව සිටියහ. 80 දශකයේ මෙරට හීලේ අලියතුන්ගේ සංඛ්‍යාව 350කට ආසන්න විය. දැන් එය 107කි. එයින්ද 80ක් පමණ සිටින්නේ අවුරුදු 50 ඉක්මවාය. පෙරහැර කලාව හා සංස්කෘතිය වෙනුවෙන් හීලේ අලියතුන් රටට අවශ්‍ය බව ජනාධිපතිතුමා මෙහිදී කීවේය. එම සතුන් නියාමනය හා සංරක්ෂණය පිළිබඳව කොන්දේසි සැකසීමේදී හිමිකරුවන් සමග සාකච්ඡා කරන්නයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. සිනමා කර්මාන්තය හා ස්වර්ණාභරණ බැනික් ප්‍රචාරක හා අලෙවි කිරීම සම්බන්ධ කර්මාන්තවල දී සිටින්නට සහන ලබා දීමට රජය තීරණය කරයි. ඊට අදාළ ගැසට් පත්‍රය ලංවර සතියේදී නිකුත් කරයි. එම කර්මාන්තවල දී සිටින්නන් කළ ඉල්ලීම්වලට අනුව අයවැය යෝජනා යලි සංශෝධනය කරමින් මෙම සහන ලබා දෙන බව භාණ්ඩාගාර ලේකම් SR ආටිගල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසිය. මෙරට සීනි ආනයනය කිරීමේදී රුපියල් බිලියන 15.9ක අලාභයක් සිදුව ඇති බවට පළමුණ වාර්තාවල කිසිදු සත්‍යයක් නැතැයිද ඔහු මෙහිදී කීවේය. රජයට ඕනෑම අවස්ථාවක භාණ්ඩවල බදු අඩු වැඩි කිරීමේ අවස්ථාව තිබෙන බව ඔහු සඳහන් කළේය. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. People's Bank Digital Banking නියම නිදහසකට. වත්මන් රජය කොවිඩ් වසංකතය ජයගෙන ඇතැයි දරිද්‍රතාව පිටුදකීමේ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. විශේෂයෙන් එන්නත් වැඩපිළිවෙල ආරම්භ කිරීමත් සමගම ආශ්‍රිතයන්ගේ සංඛ්‍යාවද අඩුවෙමින් පවතී. පසුගිය රජයෙන් වත්මන් රජයට ලැබුණේ හිස් භාණ්ඩාගාරයකි. ඒ සමගම කොවිඩ් වසංගතයට මුහුණ දීමට රජයට සිදුවිය. එම අභියෝග ක්‍රමයෙන් ජය ගැනීමට මේ වන විට හැකියාව ලැබී තිබේ. පැලියගොඩ මත්ස්‍යවලද සංකීර්ණය නවීකරණය කිරීමෙන් පසු විවෘත කිරීමේ අවස්ථාවට එක්කමින් ඔහු මේ බව කීවේය. ඉදිරියේදී මෙහි සිල්ල රංශයද ප්‍රතිසංස්කරණය කරේ. මෙම ස්ථානය ජපානයේ ඇති ජාත්‍යන්තර මට්ටමේ මාළු වෙළඳ සංකීර්ණයක් බවට පත් කරන බවද රාජපක්ෂ මහතා කීවේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජීව විද්‍යා ආයතනය මෑතකදී සිදු කළ පරීක්ෂණ අනුව කොවිඩ් වෛරසයේ වෙනස් වූ ප්‍රභේද දෙකක් සොයාගෙන තිබේ. ඉන් එකක් දකුණු අප්‍රිකානු ප්‍රභේදය ලෙස හඳුනාගෙන ඇත. එමෙන්ම තවත් අයෙකුගෙන් E484K විකෘතිය හඳුනාගෙන ඇති බව එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසයි. එම විකෘතිය තරමක් කරදරකාරී විය හැකි බව ඔහු පෙන්වා දෙයි. මිට අමතරව යුරෝපීය හා බංග්ලාදේශයෙන් හමු කොවිඩ් ප්‍රභේද කීපයක්ද හඳුනාගෙන ඇත. श्री जयवर्धनपुर विश्वविद्यालय आसात्मिकता प्रतिशक्ति विद्या सह जीव विद्या आयतन मगिन සෑම මාසයකට සැරක්ම ජෙනෙටික් සීක්වෙන්සිං පරීක්ෂණ සිදු කරනවා. ඉතින් මාර්තු මාසයේ අපි සිදු කරපු පරීක්ෂණ වල වාර්තාව දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි යොමු කරලා තියෙනවා. ඒ වාර්තාවේ හැටියට අපි මාර්තු මාසයේ තුල සාම්පල් 93ක් පරීක්ෂා කරා. අහුවෙච්ච 93න් 81ක්ම අන්තර්ගත වෙන්නේ B1411 කියන ශ්‍රී ලංකා ලිවියජ් එකේ. ඊට අමතරව අපි මේ ශ්‍රී ලංකා ලිවියජ් එකේ විශේෂ වෙනසක් දැක්කා. ඒ පුද්ගලයාගේ E484K කියන මියුටේෂන් එක. මේ මියුටේෂන් එක ටිකක් කරදරකාරී මියුටේෂන් එකක් වීමේ හැකියාව තියෙනවා. ඉදිරියට අපි සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යනවා. මේක තවදුරටත් පැතුම්ලා තව රෝගීන් අතර මේ මියුටේෂන් එක සහිත වෛරස් එක තිබිලා තියෙනවද කියලා පරීක්ෂණ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව විදේශගත විශේෂ පැමිණි රෝගීන්ගේ සාම්පලත් අපි පරීක්ෂා කරා. ඒ සාම්පල අතරින් අපි 4ක් B117 කියන UK වේරියන්ට් අදාළව හඳුනාගෙන තියෙනවා. ඊට අමතරව එක සාම්පලයක් B1351 කියන දකුණු අප්‍රිකානු වේරියන්ට් එක වශයෙන් හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ දකුණු අප්‍රිකානු වේරියන්ට් එක පළවෙනි වතාවට තමයි මේ ශ්‍රී ලංකාව තුළින් වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සංචාරයක් ආරම්භ කර තිබේ. පූජනීය තිරුකේතීස්වරම් කෝවිලේ ශිවරාත්‍රී පූජාවට එක්වූ මහතා අනතුරුව එම කෝවිලේ ඉන්දිය ආධාර මත සිදු කළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සමාලෝචනය කළේය. එම ව්‍යාපෘතියට ඉන්දියාව රුපියල් බිලියන 326ක් ප්‍රදානය කර තිබේ.
මඩු දේවස්ථාන වන්දනාකරුවන් සඳහා සංචාරක නිවාසයක 144ක් ඉදිකිරීමට මුල්ගල් තැබීමද සිදුවිය. එවෙනුවෙන් ඉන්දියාව රුපියල් මිලියන 300ක් ප්‍රදානය කරයි. උතුරු පළාත් ආණ්ඩුකාර PSM චාල්ස් මහත්මිය සමග අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, ජලය සහ දීවර ක්ෂේත්‍ර පිළිබඳවද සාකච්ඡා කළේය. තවදුරටත් ආණ්ඩුව රැකගනිමින් ඉදිරියට යන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. 69 ලක්ෂයක් ජනතාව ඡන්දය ලබා දුන්නේ රජයේ ප්‍රතිපත්තිවලට විශ්වාසය තබාය. අඩුපාඩු ප්‍රශ්න ඕනෑම රජයක පැවතිය හැකි බවත් ඒවට පිළිතුරු සොයමින් ක්‍රියා කළ යුතු බවත් ඔහු අද කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය හමුවේ පැවසිය. ඕමානයේ විවිධ ක්ෂේත්‍රවල රැකියා ලබා දෙන බව පවසා තරුණ කාන්තාවන් එරටට ගෙන ගොස් ලිංගික ජාවාරම්වල යෙද වූ මයංගර ප්‍රදේශයේ පදිංචි RM කුසුමාවතී හෙවත් සඳමාලි අත්අඩංගුවට ගැනේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශනාංශය සහ වවුනියාව පොහොස්කොළඹ පොලිසිය සඳහා එක්ව ක්‍රියා කළේ. ඉකුත් මාසයේ පළ වූ ප්‍රවෘත්ති සහ හිංසනයට ලක් වූ කාන්තාවන්ගේ ලබාගත් තොරතුරු මත මෙම කාන්තාවගේ මිනිස් ජාවාරමේ තොරතුරු හෙළි වී තිබේ. කොවැක්ස් වැඩපිළිවෙල යටතේ ලැබුණු ඇස්ට්‍රාසෙනෙකායින් අත්මාත්‍රා 2,64,000 අවුරුදු 60ට වැඩි අයට ලබා දීම අද ආරම්භුණි. රාජකිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේදී හා මාලබේ කොතලාවලපුර වැඩිහිටි නිවාසවලදී එන්නත් කරන වැඩසටහන් පැවැත්විනි. කොළඹ හා ගම්පා දිස්ත්‍රික්කවල වැඩිහිටියන්ට මුලින් එන්නත් ලබා දීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සංවිධානය කරන රත්න සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 133 වැන්න හෙට මාවනැල්ල ඉලුග්ගොඩ කහගල්ල ආරණ්‍ය සේනාසනයේදී පැවැත්වේ. එහි විහාරාධිපති පූජ්‍ය බණ්ඩාරවිල සරදමුනි ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි එය පැවැත්වේ. ප්‍රමුඛතම පුවත මීළඟට. දැන් ඔබ ඕනෑම තැනක ඉන්න ඕනෑම කෙනෙකුට මුදල් යවන්න වගේම බිල් ටික ගෙවන්න People's Wave mobile banking app හෝ People's Web internet banking පහසුකම යොදා ගන්න. People's Bank digital banking නියම නිදහසකට. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. රටේ පොදු නීතිය පිළි නොගන්නා බව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ ජාතික සමග පෙරමුණේ නායක අසාද් සලි මහතාට එරෙහිව ත්‍රිනිකායික භික්ෂු සංවිධානය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. මෙවැනි අන්තවාදී මත ප්‍රකාශ කරන අසාද් සාලිවැනිය අත්අඩංගුවටගෙන පරීක්ෂණ කළ යුතුයයි එම සංවිධානය අවධාරණය කළේ. ඕවිසින් කළ ප්‍රකාශය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ යාත්‍යන්තර සම්මුති පනතට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව එම භික්ෂු සංවිධානය පෙන්වා දෙයි. අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑම් ප්‍රීසාද්ද අද අසාද් සාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. මේ අතර තමන් කළ ප්‍රකාශයකින් යම් වරදක් සිදුවේ නම් සමාවයිද සිටින බව අසාද් සාලි අද පැවසිය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තිය හඬ අවධානය පිණිසයි. මාර්ගාශ්‍රිතව අවිධිමත්ව ඇති විදුලි කණු ඉවත් කිරීමටත් නැතහොත් සුදු වර්ණය ආලේප කිරීමටත් ඉක්මන් වැඩපිළිවෙලක් සැකසේ. මෙවැනි කණුවල ගැටි සිදුවන අනතුරු දිනෙන් දින ඉහළ යමින් පවතී. එබැවින් මාර්ග සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කොට නව වැඩසටහනක් ආරම්භ කිරීමට ඇමති ඩලස් අලාපිරුම මහතා විදුලි බල මණ්ඩලයට උපදෙස් දුන්නේය. මාර්ග පුළුල් කොට සංවර්ධනය කිරීමේදී පැරණි විදුලි කණු ඉවත් කිරීම ඇතැම් ප්‍රදේශවල නිවැරදිව සිදුව නැති බවට හඳුනාගෙන තිබේ. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ජපාන් අගමැති යොෂිඩෝ සුගා මහතා අප්‍රේල් මාසයේදී ඇමරිකාවේ නිල සංචාරයක් සිදු කරයි. ඔහු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමග කරුණු කීපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. ඇමරිකානු ජනාධිපතිවරයා සිය දුරට පත්වීමෙන් පසු හමුවන පළමු විදේශ නායකයා ජපාන් අගමැතිවරයාය. නයිජීරියාවේ තවත් පාසලකට ප්‍රහාරයක් එල්ල වෙයි. ඒ සිට සිසුවියන් 30 දෙනෙකු තුවක්කුකරුවන් පිරිසක් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි. මුදල් ලබා ගැනීමේ අරමුණින් මෙලෙස සිසුවියන් පැහැරගෙන යාම නයිජීරියාවේ මෑත කාලේ වඩාත් බහුල විය. මීට සති කිහිපයකට පෙර 300කට ආසන්න සිසුවියන් පිරිසක් පැහැරගෙන ගොස් පසුව
නිදහස් කෙරුණේ. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට. විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි අපේම තැනකින් අපේම දෙයක් CIB. කොළඹ කොම්පඤ්ඤුවේදී ඇල්ටයා බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර අද විවෘත කෙරිණි. මේ උස මීටර් 230කි. මහල් සංඛ්‍යාව 68කි. වර්ග 4කින් යුත් අති සූපකොබෝගී නිවාස 407කින් මෙම ගොඩනැගිල්ල සමන්විතයි. මෙරට ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයෙකු සම්පූර්ණයෙන් එක්වර මුදල් ගෙවූ ව්‍යාපෘතියක් ලෙස මෙය හැඳින්වේ. වාණිජ්‍ය වෙළඳ සංකීර්ණයකින්ද එය සමන්විතයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි අපේම තැනකින් අපේම දෙයක් CIB. ශක්ති ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාව සහ බටහිර කොදිය කණ්ඩායම් අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය දැන් ඇන්ටිගුවාවිදී ආරම්භ වී තිබේ. මුලින් පන්දුරු පාර්දන ශ්‍රී ලංකා පිළ මීට ස්වල්ප වේලාවකට පෙර ඕවර් 30ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 155ක් ලබා සිටියේය. අල්සාරි ජෝසප් කඩුළු 4ක් බිඳහෙළිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්වලින් බිහි වූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයන් 5 දෙනෙකුට ජයග්‍රාහයේ මුදල් චෙක්පත් ප්‍රදානය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. කෝටිපති කප්රුක ශනිදා වාසනාව සංවර්ධන වාසනාව ජයග්‍රහණ දිනු වංචාවල පේරාදෙනිය ලුණුවිල පුස්සෙල්ලාව සහ කහවත ප්‍රදේශවල ලොතරැයි ජයග්‍රාහකයන් වෙනුවෙන් මේදී පිරිනැමු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 25කට වැඩිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරුම් ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ලොකු සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එක ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. ගාල්ල දිස්ත්‍රික්කයේ තේවගාව සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි. ඒ යටතේ තේ පැළ තවන් 500ක් සඳහා ආධාර මුදල් ලබා දීම අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි. ජල මෝටර බෙදා දීමද ඇමති රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් ණය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. නැගරීර සහ ඌව පළාත්වලත් නුවරඑළිය මාතලේ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් තනින් තන වැසී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව බස්නාහිර වයඹ පළාත්වලත් ගාල්ල මාතර සහ මහනු දිස්ත්‍රික්කවලත් වැසී ඇතිවෙයි.
ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ඇතිවන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යළිත්. ආගමික වෛරය ඇති කළ හිජාස් හිස්බුල්ලාට සහ පුත්තලම් මද්‍රසා පාසලේ විදුහල්පතිර එරෙහිව නඩු පැවරේ. අසත් සාලිට එරෙහිව සංවිධාන කීපයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි. ජාතික දජය ඇතුළත් පාපිස්නය පිළිබඳව විදේශ අමාත්‍යාංශය වහා සොයා බලයි. හීලේ අලි ඇතුන්ගේ හිඟය නිසා පෙරහැර මංගල්‍යයට ඇති ගැටලු ජනපතිගේ අවධානයට. තවත් කර්මාන්ත කීපයකට සහන දෙන ගැසට්ටුව ලබන සතියේ. පසුගිය රජයෙන් වත්මන් රජයට ලැබුණේ හිස් භාණ්ඩාගාරයක් බව බැසිල් රාජපක්ෂ මහතා කියයි. ජපන් අගමැතිවරයා ඇමරිකාවේ සංචාරයකට සූදානම්. කොදෙව් කණ්ඩායම හමුවේ ධනුෂ්ක ගුණතිලක ඉනිම ඔසවයි. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbcnews.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදේ 6ට.